පළවෙනි ගානේ අහන්නේ වර්ගමූල 30 පිහිටන්නේ කවර අනුයාත පූර්ණ වර්ග දෙක අතරද කියලා. උත්තරේ ගන්නේ කොහොමද දරුවෝ? මූල 30 පිහිටන්නේ කවර අනුයාත පූර්ණ වර්ග දෙක අතරද? එතකොට පුතේ මූල 30ට දෙපැත්තේ ඉන්න හරිද? අනුයාත පූර්ණ වර්ග දෙක වෙන්නේ කීයද? මේකට කලින් එන්නේ මූල 25 මූල 25 ඊට පස්සේ එන්නේ මූල 36 මූල 36. එහෙනම් මෙතන ලියවෙන්න ඕනේ 25 සහ 36 කියලා ලියවනම් ඇති හොඳේ. හරි. ඊළඟට මේ දෙවෙනි ගාන සුළු කරන්න තියෙනවා. ඒකෙදි ඕගොල්ලෝ හරය සමාන කරගන්න ඕනේ. ඒ සඳහා මම මුලින්ම මේ දෙන්නව දෙකෙන් දෙකෙන් ගුණ කරන්න. මෙතන 2x ගෙන් 6යි. මෙතන 2x ගෙන් 5යි. ඔක්කොම උත්තරේ 2x ගෙන් 11යි. ආවද? හරි. ඊළඟට දරුවනේ ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණයේ අංග සම්වන අවස්ථාව ලියන්න. ABC ADC පේනවා ඇති. මේක සමාන්තර ආශ්‍රයක් හින්දා පුතේ ඕගලන්ට පුළුවන් මේකේ සම්මුඛ පාද සමානයි කියලා ලියන්න. නේද? එහෙම ගන්නත් පුළුවන්. එහෙම වුණොත් පාපාපා අවස්ථාවෙන් අංග සම කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙහෙමත් පුළුවන් මේ තියෙන්නේ. මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. සමාන්තර ආශ්‍රයක් කියලා නැති හින්දා අපිට පුළුවන් මෙන්න මේ කෝණය මෙන්න මෙතන කෝණය BAC කෝණය සමානයි ACD කෝණය සහ DAC කෝණය මෙන්න මේ කෝණයට සමාන කරලා මේක පොදු පාදය වශයෙන් අරගෙන අපිට අවස්ථාව ලියත හැකි කෝපා කියලා. අංග සම ABC ත්‍රිකෝණයට ADC අංග සම හින්දා ABC කෝණයට සමාන වෙන්නේ පුතේ මේ ඉස්සරහා තියෙන කෝණය තමයි. එහෙනම් උත්තරේ ADC. හරිනේ පුතේ? කොහොමත් ඒක ගන්න වෙන්නේ කෝණ සමාන කරලා තමයි හොඳේ. හරි. මොකද මේක අර මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා ඔප්පු කරන අවස්ථාවක්. හරි. ඊළඟට ගැටලුවක් නම් අහන්න පුතේ හම්. ඊළඟට දරුවනේ රූපයේ පෙන්වා ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 22ක් නම් පරිමිතිය 50ක් දුවේ. අරය කීයද අහනවා. එතකොට මේ කොටසේ ඡාප දිග 22යි. අරය R නම් 2R නේ. 2R ධන 22 කියන්නේ 50යි පුතේ. 2R සමානයි 50න් මං 22ක් අයින් කරනවා. 2R කියන්නේ 28යි. දෙකෙන් බෙදුවහම R කියන්නේ පුතේ 14යි. එහෙම එකක් ආවද? හෙලෝ. ළමයින්ට එහෙම උත්තරයක් ආවද?
ඔව් හරි. පස්වෙනි ගාන දර්ශකාකාරයෙන් ලියන්නලු. මේක දර්ශකාකාරයෙන් ලිව්වොත් පුතේ x පාදයට තුන්වෙනි බලය කියන්නේ 8යි. ලකුණු 1යි. x යගේ හෙව්වොත් x ඝනය සමානයි 2 ඝනය. x කියන්නේ පුතා 2යි. 1යි. ඊළඟට දරුවනේ 6 වෙනි ගාන සුළු කරන්න තියෙන්නේ 2n ගෙන් m 3n වර්ගය බෙදීම m වර්ගය. මේක සුළු කරාම පුතේ එන්නේ මේ nට මේ n එකක් කැපෙනවා. මෙතන mට මේ m ගෙන් එකක් කැපෙනවා. ඉතුරු වෙන්නේ දරුවනේ 3n උඩ යට එන්නේ 2m. ඔච්චරයි. හත්වෙනි ගාන රූපයේ දියෙහි තොරතුරු අනුව PR දිග සොයන්න. PR කියන්නේ මෙන්න මේ දිග පාදේ දිග. හරි. අපිට මේකෙදි ගන්න වෙන්නේ පුතා සම්බන්ධයක් අපි දැන් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර දෙන රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේද වේ. ඔය හැටියට නම් PT සමානයි TR. එම නිසා PT කියන්නේත් 5යි 100. හරිද? එහෙනම් PR කියන්නේ කීයද? දෙවරක් 5 10යි සෙන්ටිමීටර කියලා තමයි එන්න ඕනේ. මේකට හේතුව මධ්‍යලක්ෂ විලෝමයනේ. හරි ලකුණු 2යි. උත්තරේ එන්න ඕනේ 10යි කියලා. හොඳයි. හරි. ඊළඟට 8 වෙනි ගාන අරය 7ක් වන ඍජු සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 528ක් නම් උස. අපි ගන්න සූත්‍රය තමයි පුතා 2πRh කියන්නේ 528යි. දෙවරක් 7න් 22 වරක් 7 වරක් h කියන්නේ 528යි. 4ට කැපෙනවා 44යි h කියන්නේ 528යි. මේක 44න් බෙදන්න මේකත් 44න් බෙදන්න. h කියන්නේ 52ට 44 ඒවා එකයි. ඉතුරු 8යි 88ට 44 ඒවා දෙකයි. 12ක් ආවනම් හරි. 9 වෙනි ගාන වෙන් රූප සටහනේ අඳුරු කර ඇති ප්‍රදේශය කුලක අංකණයෙන් ලියන්න. මෙතන මේක තමයි ඇතුලේ තියෙන්නේ හොඳේ. Q. P තමයි එළියෙන් තියෙන්නේ. අපි ඒක ලියන්න ඕනේ Qට අයත් නොවන Pට අයත්. එහෙනම් P ඡේදන Q dash තමයි එන්න ඕනේ. හෝ මෙහෙමත් කවන්නේ. Q dash ඡේදනය P. ඔය දෙකම හරි. 10 වෙනි ගාන දරුවනේ 3 ඍණ 6 12 ඍණ 24 වෙන ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය. පොදු අනුපාතය කියන්නේ පුතේ පසු පදයෙන් පෙර පදය බෙදුවහම එන අගය. ඍණ 6 3ෙන් බෙදුවහම ඍණ 2යි. නැත්තම් අනික් පද දෙක භාවිතා කරලත් ලියන්න පුළුවන් ඍණ 24 12න් බෙදනවා. ඒත් ඍණ 2ම තමයි. ලකුණු 2යි. ඊළඟ ගානේ කියන්නේ පුතේ සමගාමී සමීකරණ නොවිසඳා. ඇත්තටම කිව්වොත් අපිට විසඳන්න නැතුව ගන්න කිව්වොත් එක්ක තියෙන්නේ එකතු කරන්න නැත්නම් අඩු කරන්න. අපිට දැන් මේක කරන්න තියෙන්නේ මේ දෙක එකතු කළා නම් හරි.
මේක අංක 1 සමීකරණය මේක අංක 2 සමීකරණය 1යි 2යි එකතු කරමු. එතකොට එන්නේ 3x ඍණ 2y එකතු කිරීම 2x ඍණ 3y සමානයි 11 ධන 4. 3x 2x කියන්නේ පුතේ 5x. ඍණ 2y 3y කියන්නේ ඍණ 5y. සමානයි 15යි. දැන් 5x 5ෙන් බෙදන්න. ඍණ 5yත් 5ෙන් බෙදන්න. 15ත් 5ෙන් බෙදන්න. x ඍණ y කියන්නේ පුතේ 3යි. ඔන්න උත්තරය ආවා. බලන්න Tamante උත්තරය ආවද කියලා. 12 වෙනි ගාන. රූපයේ දීයෙහි දත්ත අසුරෙන් x හි අගය සොයන්න. ඕගලන්ට පේනවා මෙතන මේ 24 තියෙනවා c කෝණයට. එහෙනම් මෙන්න මේ කෝණයේ අගය කීයද පුතේ? AOB කෝණයේ අගය කීයද? ළමයි ඔව් 48යි. ඒකට හේතුව පුතේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය ඉතිරි ඡාපයේ ආපාතිත කෝණයෙන් දෙගුණයක්. එතකොට AOB කියන්නේ සමද්විපාත ත්‍රිකෝණයක්. අපිට ඒකෙන් උත්තරය ගන්න පුළුවන්. x එකතු කිරීම 48 කියන්නේ 180යි. 2x ධන 48 ඍණ 48 180 ඍණ 48. 2x කියන්නේ පුතේ 132යි. 13 වෙනි ගාන ලීටර 6000ක ධාරිතාවක් ඇති ගෘහස්ත වතුර ටැංකියක් සම්පූර්ණයෙන් පිරවීමට එක්තරා නලයකට මිනිත්තු 25ක් ගත වේ නම් නලයේ ජලය ගලා ඒමේ ශීඝ්‍රතාව. එතකොට ධාරිතාව 6000යි. එහෙනම් ශීඝ්‍රතාව පුතේ 6000 බෙදනවා 25යි. මෙහින් උත්තරේ එන්නේ පුතා 600ට 25 ඒවා ගත්තොත් 60ට 25 ඒවා 2යි. ඉතුරු 10යි 100ට 4යි. මිනිත්තුවට ලීටර 240යි. ඔන්න ඕක තමයි ශීඝ්‍රතාව. හරිද දරුවනේ? හෙලෝ එක් කොටසක වාර්ෂික ලාභාංශය රුපියල් 5ක් ගෙවන එක්තරා සමාගමක රුපියල් 25ක් වූ කොටස් 5000ක් සුරේෂ් විසින් මිලට ගනී. සුරේෂ් විසින් එම සමාගමේ ආයෝජනය කරන ලද මුදල කීයද අහනවා. එතකොට පුතේ 25 කොටස් 5000ක් ගත්තා නම් 25 වරක් 5000 තමයි එයාගේ ආයෝජනය. 25 වරක් 5 වරක් 25 125යි. බින්තුනයි. එයා ආයෝජනය කළේ 125000යි. අර ලාභාංශ එහෙම දුන්නේ ඉතින් අන්දන්න ඕගලන්. ඊළඟ මෙන්න මේ වර්ග සමීකරණය විසඳීමෙන් මූල සොයන්න කියනවා. එහෙනම් ගුණ කළාම එන්නේ ඍණ 30යි x වර්ගය. එහෙනම් ගන්න වෙන්නේ 6 වරක් 5. මෙයා ඍණ මෙයා ධන. එහෙනම් 2x වර්ගය ඍණ 6x ධන 5x ඍණ 15 සමානයි බිඳුව. මෙතනින් පොදුයි පුතා x 2x නේ 2x x ඍණ 3යි. ධන 5 පොදුයි x ඍණ 3යි. එහෙනම් සාධක දෙක වෙන්නේ x ඍණ 3යි 2x ධන 5යි. එහෙනම් දරුවනේ උත්තර දෙකක් එනවා x ඍණ 3 සමානයි බිඳුව හෝ
2x ධන 5 සමානයි බිඳුව. එහෙනම් උත්තරේ එන්නේ x සමානයි 3 හෝ 2x ධන 5 සමානයි බිඳුව තියෙන්නේ. එහෙනම් 2x සමානයි ඍණ 5යි x සමානයි ඍණ 5 වෙදීම 2යි. හරි. උත්තර දෙක වෙන්නේ පුතේ x සමානයි 3 හෝ මම මෙතන ලියන්නම් x සමානයි ඍණ 2.5. ළමයින්ට මෙහෙම උත්තරයක් ආවද? හෙලෝ. මූල බලට ආවේ මෙහෙම උත්තරයක්ද? මේක ඔව් සර්. පුතේ සාධක හොයලා නිවැරදි නම් ලකුණක් දාගන්න. උදාහරණ දැන් අවසාන උත්තරේ මූල හොයලා නෑ ඕගොල්ලෝ. හැබැයි සාධක වෙන් කළා x ඍණ 3 ඒක ලියලා තිනවා හරියට. එහෙනම් ලකුණක් දෙන්න. සර් 8 වෙනි ප්‍රශ්න ටිකකට වෙන්නන්නකො. හරි සර්. හොඳයි 16 වෙනි ගාන රූපයේ දිය දත්ත අනුව xy ජායේ දිග සොයන්න. ලේසි ගාන. එතන 13යි මේක 5යි අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ZY. ZY වර්ගය හොයන්නේ අපි. ZY වර්ගය එකතු කිරීම 5 වර්ගය සමානයි 13 වර්ගය. ZY වර්ගය දන 25 සමානයි 169යි. ZY වර්ගය කියන්නේ 169 ඍණ 25. ZY වර්ගය කියන්නේ 144යි. ZY කියන්නේ 12යි සෙන්ටිමීටර්. අපි දන්නවා මම මේ ප්‍රමේයත් කිව්වා කලින් ඔයගලන්ට කේන්ද්‍රයේ ඉඳන් ජායකට ලම්බකයක් දැම්මහම ජාය සමච්ඡේද වෙනවා. එහෙනම් පුතා xy දිග වෙන්නේ ZY වගේ දෙගුණයක්. 12යි 12යි. 24ක් තමයි එන්න ඕනේ. ඒකේ මේකේ හෙව්වට එකයි මේකට එකයි 24 තිබ්බනම් දෙකම හම්බෙනවා. දාහත්වෙනි ගාන පහතින් දැක්වෙනුයේ දෙන ලද තොරතුරු වගුවකට අනුව අඳින ලද ජාල රේඛයකි. ජාල රේඛය ඇසුරෙන් වගුවේ හිස්තැන් පුරවන්න. බිංදුව 10 සිසුන් 8යි. බිංදුව 10 8යි මේ තියෙන මාක් කරලා. 10 20 16යි. හරි. ඊළඟට පුතේ 20 50 කීයද කියලා යහන්නේ. පන්ති 1යි 2යි 3ක් තියෙනවා. 4යි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් සිසුන් ගාන වෙන්න ඕනේ පන්ති 3යි 4යි ලකුණු කරලා තියෙන්නේ. ඔක්කොම ගාන ඉන්න ඕනේ 12. 12 තිබ්බනම් හරි උත්තරේට. සමහර අය 4 ලකුණු කරන ඔකට උත්තරේ වශයෙන්. ඒක වැරදි. හරි. එතන මේ 50 තියෙන්නේ හොඳේ. 30 නෑ 50 තියෙන්නේ. හරි. ඊළඟ දරුවනේ රුපියල් 1500ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී වටිනාකම රුපියල් 1800ක් විය. අය කරන තීරු බදු ප්‍රතිශතය. මුලින්ම හොයාගමු බදු මුදල. බදු මුදල දරුවනේ 1800න් අඩු කරනවා 1500ක් රුපියල් 300යි. දැන් හොයමු ප්‍රතිශතය. 1500ට රුපියල් 300 නම් 100ට කීයද? කොහොමයි ගන්න? උත්තරේ එන්නේ පුතා 300 බෙදීම් 15. අය කරන බදු ප්‍රතිශතය 100ට 20ක් කියලා තමයි ලැබෙන්නේ. මේක හෙව්වට එකයි මේක හෙව්වට එකයි. 100ට 20 තිබ්බනම් ලකුණු දෙකම හම්බ වෙනවා. ඊළඟට දරුවනේ සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න
අනුක්‍රමණය හොයන සූත්‍රය තමයි y ඍණ y නෝඩ් බෙදීම x ඍණ x නෝඩ්. y ඛණ්ඩාංක අන්තරයක් බෙදීම x ඛණ්ඩාංක අන්තරයක්. මම මෙතන 7න් අඩු කරන්නම් 4ක්. එහෙනම් x වලත් 6න් අඩු කරන්නම් 3ක්. 7න් 4ක් ගියාම 3යි 6න් 3ක් ගියාම 3යි උත්තරේ 1යි. එහෙනම් m සමානයි 1යි උත්තරේ අනුක්‍රමණය. ළමයින්ට ගැටලුවක් නම් අහන්න. විසිවෙනි ගාන රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABCD CD සමාන්තරාශ්‍රයක් වර්ගඵලය 12ක් වේ. AGF ත්‍රිකෝණේ වර්ගඵලය අපිට ඒක ගන්න වෙන්නේ මෙහෙමයි. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවා පුතා ABEF වර්ගඵලයට. මම මේ හොයන ආකාරය ලියනවා. කෙලිම උත්තරය දැම්මත් ලකුණු හම්බ වෙනවා. හොඳේ. හේතුව පොදු ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍රය. ABCD ට සමාන මම උනම් අඳින්නම් නිල් පාටින් මෙහෙම ABCD ට සමානයි මම මේ රතු පාටින් අඳින එක්කිනා ABEF. එතකොට AGF කියන ත්‍රිකෝණය වර්ගඵලය සමාන වෙනවා භාගයක් ABEF සමාන්තරාශ්‍රය. ඔයාලට පේනවා ඇති ඒ ත්‍රිකෝණ දෙකේ දැන් මෙතන මේ පැත්තට හිත හරියන්නේ නැහැ. හොඳයි අනිත් පැත්තට හිතන්න ඕනේ. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය අපි මේ සමාන්තරාශ්‍රය මෙන්න මෙයා තමයි පොදු ආධාරකයේ වශයෙන් තියෙන්නේ. මෙන්න ත්‍රිකෝණය. ඒතකොට ඒ ත්‍රිකෝණේ පොදු ආධාරකය AF. සමාන්තර රේඛා දෙක AF සහ BE. ඒතකොට මේ ත්‍රිකෝණය ගත්තාම ඒ ත්‍රිකෝණේ ABEF ත්‍රිකෝණෙන් සමාන්තරාශ්‍රයෙන් භාගයක් වෙනවා. එහෙනම් ඒ කියන්නේ භාගයයි මෙතන ABEF වෙනකොට මට දාන්න පුළුවන් ABCD කියලා. එහෙනම් උත්තරේ භාගයේ වරක් 12. වර්ග සෙන්ටිමීටර 6ක්ද පුතේ උත්තරේට ආවේ? හෙලෝ. ළමයින්ට උත්තරය ආයේ වර්ග සෙන්ටිමීටර 6ක්ද? හෙලෝ. ඔව් සර්. හරි. මම මේ ක්‍රමෙත් එක්කම ලිව්වා. දැන් ක්‍රමෙත් සටහන් කරගන්නවා හොඳයි. හරි. පෙට්ටියක් තුල එක සමාන නිල් පබළු 3ක්ද රතු පබළු 2ක්ද ඇත. පෙට්ටිය තුල නොබලා සසම්භාවී ලෙස රතු පබළුවක් ඉවතට ගැනීමේ සම්භාවීතාවය තමයි ඔක්කොම පබළු 5යි රතු පාට ඒවා 2යි. 5න් 2යි. ලකුණු 2යි. 22 වෙනි ගාන කුඩාම් පොදු ගුණාකාරය කිව්වහම පුතේ මේවැ සාධක හොයලා ලියන්න ඕනේ. x වර්ගය ඍණ 1 සාධක තමයි x ධන 1යි x ඍණ 1යි කියන්නේ. x වර්ග ඍණ 2යි x ධන 1 කියන්නේ පුතේ ඒකේ සාධක වෙන්නේ x ඍණ 1 වර්ගය කියන එක. මන්නත x ඍණ 1 x ඍණ 1 දාලා x ඍණ 1 වර්ගය තමයි එයාගේ සාධක. එතකොට කුඩා පොදු ගුණාකාරය වෙන්නේ අපි ගන්නේ බලය වැඩි එක්කෙනා. x ඍණ 1 වර්ගය ගන්න සිද්ධ වෙනවා x ධන 1 ගන්න වෙනවා.
එතකොට කුඩා පුදුනාකාරය වෙන්නේ x ඍණ 1 වර්ගයයි x ධන 1යි. මෙහෙම හරි මෙහෙමත් ප්‍රශ්නයක් නැහැ. x ඍණ 1 x ඍණ 1 x ධන 1. කොහොම තිබ්බත් කමක් නැහැ. ලකුණු දෙකයි. අනිවාර්යෙන් x ඍණ 1 ඒවා දෙකක් නම් එන්නම ඕනේ. හරි. 22 වෙනි 23 වෙනි ගාන A හා B කෝණ වල අගය සොයන්න. A වල අගය පහසුවෙන් ගත හැකි 35යි 25යි එකතුව. A කියන්නේ අංශක 60යි. මේකේ 60යි. දැන් B පහසුවෙන් හොයත හැකි A ධන 50 ධන B කියන්නේ 180යි. 60යි 50යි B. B කියලා කියන්නේ 180න් අඩු කරන්න 110ක්. B කියන්නේ අංශක 70යි. 1යි 1යි. හරිද ළමයි? හෙලෝ. හරි. ඊළඟට එක්තරා පන්තියක සෞන්දර්ය විශේෂ සඳහා චිත්‍ර නැටුම් සංගීතය හදාරන සිසුන් සංඛ්‍යා පිළිවෙලින් 15 12 හා 9 වේ. වට ප්‍රස්ථාරයකින් එම තොරතුරු නිරූපණය කිරීම සඳහා චිත්‍ර හදාරන සිසුන් ගණන දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය විශාලත්වය. එතකොට පුතේ චිත්‍ර හදාරන සිසුන් තමයි යහන්නේ. මෙතන ඉන්නේ 15 12 9. එතකොට මුළු ගාන වෙන්නේ 15යි 12යි 9යි එකතු කළොත් 15යි 12යි 27යි 36යි. එතකොට 36 දෙනෙක් නිරූපණය කරන්න අංශක 360ක් පාවිච්චි කරනවා. එක්කෙනෙක් නිරූපණය කරන්න අංශක 10ක් ඕනේ. එක සිසුවෙක් අංශක 10යි. චිත්‍ර කියන්නේ පුතා සිසුන් 15යි. එහෙනම් අංශක 10 ඒවා 15ක්. අංශක 150යි. මෙහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් චිත්‍ර කියලා දාලා මෙහෙම කරන්නත් පුළුවන්. 360 ගුණ කරනවා 36න් 15. ඒත් 150ක් ලැබෙනවා. හරිද ළමයි? හෙලෝ. ළමයි හරිද? හරි සර්. හරි. 25 වෙනි ගාන A නම් නගරයක් කරහා වැටී ඇති ABAC සරල රේඛීය මාර්ග දෙකක් රූපයේ දැක්වේ. එම මාර්ග දෙකට සමදුරින් A නම් නගරයට මීටර 10ක් ඈතින් පුවරුවක් සවි කිරීමට ඇතනම් එය සිටුවිය යුතු ස්ථානය අඳින ලද අසම්පූර්ණ රූප සටහන මත P ලෙස. එතකොට මේ තියෙන්නේ ABAC මාර්ග දෙකට සමදුරින් යන එක මාක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කෝණ සමච්ඡේදකයේ ඇඳලා තියෙන්නේ. අපිට කියන්නේ A නම් නගරයට 10ක් ඈතින්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක් අහන්න. 10ක් ඈතින් කියවම ඔන්න ඔය වගේ. ඔය වගේ වෘත්තයකින් වට වෙන ප්‍රදේශය තමයි ගන්න. මේකේ අරය 10යි මීටර. එතකොට ඔය අවශ්‍යතා දෙකම ගැලපෙන්නේ මෙතන. මෙතන තමයි P ඉන්න ඕනේ. මේ තියෙන්නේ. ඔන්න P. එතකොට පුතේ වෘත්තය ඇඳලා ලකුණු 1යි P ලිව්වට ලකුණු 1යි. දැන් දරුවනේ ලකුණු 50න් දාගන්න ෆස්ට් පේපරේ A පාර්ට් එකට ලකුණු කීයක් හම්බුණාද කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. අපි දැන් යනවා B කොටසට. සර් ඔව් කියන්න. සර් උඩ විදිහ කියන්න පුළුවන්. මෙතන පුතේ මූලික පත වර්ග 4යිනේ දරුවෝ තියෙන්නේ. එකක් තමයි කිසියම් ලක්ෂයකට නියදුරකින් චලන ලක්ෂයක පතය වෘතය. අනිත් එක ලක්ෂ 2කට සමදුරින් යන පතය.
ලම්බ සමච්ඡේදකය. හරිද පුතේ? මුල එක වෘත්තය අචල ලක්ෂයක නියත දුරකින්. දෙවෙනි එක ලම්බ සමච්ඡේදකය. ඊළඟට අචල සරල රේඛා දෙකකට සමදුරින්. ඒ තමයි කෝණ සමච්ඡේදකය. දෙක මේකේ අහලා තියෙන්නේ කොහොමද? ABAC මාර්ග දෙකකට සමදුරින්. එහෙම කියන්නේ ඒකයි. කෝණ සමච්ඡේදකය. අවසාන එක සමාන්තර රේඛාව. පත අහන්නේ ඔච්චරයි අපි. තේරුණාද? ඒතර මේ හතරෙන් එකක් තමයි එන්න ඕනේ. දැන් අපිට එකක් දීලා තියෙනවා. මොකද්ද? කෝණ සමච්ඡේදකය අපිට දීලා තියෙනවා. අපෙන් අහන්නේ ඒ නම් නගරයට මීටර 10ක් ඈතින්. හරි. ඒතර ඒ නගරේ ඉඳන් 10ක් ඈතින් ඒ වපසරිය තුළ ඒ රවුම තුළ ඕන තරම් තියෙන පුළුවන් P ලක්ෂය. හැබැයි මේ කියනවනේ කලින් අවස්ථාවේ ABAC මාර්ග වලට සමදුරින් කියලා. ඒ හින්දායි ඒ නිර්මාණ දෙක කැපෙන තැන ගත්තේ. තේරුණාද? හෙලෝ. එක පතයක් තමයි ඔව් ABAC සර්. ට සමදුරින් එන එක. අනිත් එක තමයි ඒ ඉඳන් 10ක් දුරින් ඉන්න එක. ඒ ඉඳන් 10ක් දුරින් ඉන්නේ වෘතයක්නේ. ඒ දෙක ඡේදන ලක්ෂ්‍ය තමයි අපි ගත්තේ P කියලා. ඔය මූලික පත හතර මතක තියාගන්න. වෘත්තය, ලම්බ සමච්ඡේදකය, කෝණ සමච්ඡේදකය, සමාන්තර රේඛාව. හරි. දැන් පුතේ B කොටස. ගුණසිරි මහතා තම මාසික වැටුපෙන් 8න් 5ක් ආහාර සඳහාද ඉතිරියෙන් 6න් 5ක් ගමන් වියදම් සඳහාද වෙන් කළ පසු ඉතිරිය ඇඳුම් පැළඳුම් සඳහා වියදම් කරයි. හොඳයි. ඔහු ගමන් වියදම් සඳහා කවර භාගයක් වෙන් කරයිද කියලා අහුවහම පුතේ දැන් ආහාර වලට වියදම් කළා ඉතිරි කීයද දරුවෝ? ආහාර 8න් 5යිනේ. ඉතිරි 8න් 3යි සර්. ඔව් 8න් අඩු කරන්න 8න් 5ක්. ඉතිරි වෙන්නේ 8න් 3යි. එතකොට ගමන් වියදම් කරන්නේ 8න් 3ෙන් 6න් 5යි. 8න් 3 ගුණ කිරීම 6න් 5. අයි කියනවනේ ඉතිරියෙන් 6න් 5ක් කියලා කියනවනේ. ඒතර මේකේ උත්තරේ ගන්න අපි මෙහෙම 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. අවසාන උත්තරය එන්නේ 16න් 5යි. ඒකේ ලකුණු දෙන්නේ 8න් 3 හෙව්වට 1යි මේක හෙව්වට 1යි. හරි. ඊට පස්සේ ඔහුගේ මාසික වැටුම පෙන් ඇඳුම් පැළඳුම් සඳහා වෙන් කළ කොටස කොහොමද දානවා? ඒතොර ඇඳුම් පැළඳුම් ගන්නේ පුතා ඉතිරි වෙලා තිබ්බේ 8න් 3යි. ඒකෙන් 16න් 5ක් ගමන් වියදම් ගියා. ඉතිරිය තමයි ඇඳුම් පැළඳුම් වලට වෙන් කරන්නේ. එහෙනම් ඇඳුම් පැළඳුම් වලට යනවා මං කෙලින්ම ගන්නම් මෙහෙම 8න් 3ෙන් 16න් 5ක් අඩු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 16න් 5යි 8න් 5යි එකතු කරලා එකෙන් අඩු කරලා ගන්නත් පුළුවන්. මේක 16න් නම් 6යි අඩු කිරීම 16න් නම් 5යි. උත්තරේ එන්නේ 16න් 1යි. ඔන්න ඇඳුම් පැළඳුම් සඳහා වෙන් කළ කොටස 16න් 1යි. ළමයි පැහැදිලිද? හෙලෝ. පැහැදිලි සර්. හරි. ඊළඟට ඔහු ඇඳුම් පැළඳුම් සඳහා රුපියල් 2000ක් මාසිකව වෙන් කරයි නම් ඔහුගේ වැටුප. එහෙනම් පුතේ 16න් එකක් කියන්නේ රුපියල් 2000යි. එහෙනම් පුතේ 16න් 16ක් කියන්නේ 2000 ඒව 16ක්. රුපියල් 32000යි. ලකුණු දෙකයි. පසුගිය මාසයේ ආහාර සඳහා වෙන් කළ මුදලින් 5න් එකක් පුණ්‍යමය කටයුත්තක් සඳහා වෙන් කළේ නම් පුණ්‍යමය කටයුතු සඳහා වෙන් කළ මුදල සොයන්න. හරි. ආහාර වලට වෙන් කරනවා 8න් 5ක්. නේද පුතේ? 8න් 5ක්නේ. ආහාර සඳහා යන්නේ සාමාන්‍යයෙන් කීයද?
අපි ගමු 32000න් 8න් 5 කීයක් එයිද දරු? රුපියල් 20000ක්. එහෙනම් පුණ්‍යමය කටයුත්තට 20000න් 5න් එකක්. ඒ කියන්නේ රුපියල් 4000යි. පැහැදිලිද පුතේ? හෙලෝ. තවත් ක්‍රම තියෙනවා. හොඳේ මේ ක්‍රමෙම වෙන්න ඕනේ නැහැ. තවත් ක්‍රම තියෙනවා. පුණ්‍යමය කටයුතු සඳහා වෙන් කළ මුදල ඔහුගේ මාසික වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? 32000න් 4000යි නම් 100ට කීයද? බින්දයකට බින්දයක් කැපෙනවා. බින්දුවට බින්දුවක් කැපෙනවා. 400 බෙදීම 32. උත්තරේ එන්නේ මේකට 4 වරක් නම් 100යි 4 වරක් නම් 8යි. 100 බෙදීම 8 කියන්නේ පුතා 1යි 2යි 12.5යි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. ගැටලුවක් තියෙනවා මේ අවස්ථාවේම අහන්න. හරිද පුතේ? හරි සර්. නිමාලි විසින් ස්වයං ව්‍යාපාරයක් වශයෙන් බිත්ති සැරසිලි සාදයි. නිමාලි විසින් සකස් කරන ලද බිත්ති සැරසිල්ලක පතරම රූපයේ දැක්වේ. එය අංශක 45ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයකින් හා සමාන අර්ධවෘත්ත දෙකකින් සමන්විත වේ. මේ තියෙන්නේ මේක අතර බිත්ති සැරසිල්ල මේ කෑල්ල කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතන තියෙන්නේ අර්ධවෘත්ත දෙකක්. හොඳේ. හරි. එතකොට පතුරමේ පරිමිතිය සොයන්න කියලා කියනවා. එතකොට මේකේ අරය නම් 14යි කේන්ද්‍රික ඛණ්ඩයේ. මේ කැල්ල x කියලා ගත හැකි. මේක y කියලා ගත හැකි. ඒකේ විස්කම්භය 14යි. අනික් පැත්තෙත් තියෙන සමාන හින්දා ඒ පැත්තෙත් y. අපිට දැන් පුළුවන් පරිමිතිය හොයනකොට මුලින්ම x හොයන් ඉමු. x සමානයි 2πr ගුණ කිරීම 360න් අංශක 45. එන්නේ දෙවරක් 7න් 22 වරක් 14 වරක් 8න් එක කියලා දාන්නම්. මම එකපාරක් ලියලා උත්තරේ දාන්නම් සුළු කරලා 7න් 22 වරක් 14 වරක් 8න් එක. මේක සුළු වුණහම පුතේ එන්නේ මෙහෙම සුළු වෙන්නේ 7ට 7 ඒවා 1යි 14ට 2යි 2ට 2 1යි 8ට 2 ඒවා 4යි 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 22ට 11යි. උත්තරේ එන්නේ පුතා 11ක් තමයි. x වල අගය. ළමයින්ට පැහැදිලි? හෙලෝ. ඒක ආවද? අවශ්‍ය. ඊළඟට දරුවෝ y හොයනකොට අපිට පුළුවන් 5d බෙදීම දෙක ගන්න පුළුවන්. භාගය අතර ප්‍රශ්නයක් නැහැ. 5d ගෙන් භාගය. 7න් 22 වරක් 14 වරක් භාගය. එතන y වල අගය වෙයි සුළු කළ ගන්න ඕගොල්ලෝ 22ක් කියලා සෙන්ටිමීටර. ගානට 22ක් ලැබෙයි. එතකොට පරිමිතිය එනවා අපිට 22යි 11යි. උත්තරේ එන්නේ 44යි 55ක්. ළමයින්ට මීටර 55ක් සෙන්ටිමීටර 55ක් ආව උත්තරේට. පරිමිතිය සෙන්ටිමීටර 55ක් ආවද? හරි. ලකුණු 2යි හොඳේ. මේක හෙව්වනම් ලකුණු 2යි 55 හෙව්වනම්. ඊළඟට එම පතරම් භාවිතයෙන් බිත්ති සැරසිල්ලක් රෙදි වලින් සාදා ගැනීමට අවශ්‍ය රෙදිවල වර්ගඵලය සොයන්න කියලා කියනවා.
එතකොට පුතේ අපි ඒකේ හොයන්න ඕනේ අතන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ පුතා 5r වර්ගය 360න් 45. ඒ කියන්නේ 7න් 22 14 වරක් 14 8න් 1. මම තව එකපාරක් ලියලා සුළු කරන්නම් 7න් 22 14 වරක් 14 වරක් 8න් 1. සුළු කළොත් උත්තරේ එන්නේ පුතා 7ට 7 ඒවා 1යි 14ට 2යි. 2ට 2 ඒවා 1යි 8ට 4යි. 4ට 2 ඒවා 2යි 14ට 7යි. 2ට 2 ඒවා 1යි 22ට 11යි. 11 වරක් 7 තමයි උත්තරේ. 77ක් ආවද ඒකට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඔව් සර්. ඊළඟට මෙතන මේ අර්ධ වෘත්ත වෙනුවට ඕනනම් සම්පූර්ණ වෘත්තය ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒත් මම මුලින්ම අර්ධ වෘත්තය හොයලා ඉන්නම්. අර්ධ වෘත්තයේ වර්ගඵලය ගන්නේ 5r වර්ගයෙන් භාගය. එතකොට එන්නේ පුතා 7න් 22යි අරය වෙනුවට ගන්නේ 7 වරක් 7 වරක් භාගය. මේකට මේක කැපෙනවා මෙතනට 1යි මෙතනට 11යි. අර්ධ වෘත්තයේ වර්ගඵලය වෙන්නේ 77යි. එතකොට මුළු වර්ගඵලය වෙන්නේ 77 ඒවා 3ක්. එහෙම දාවේ ඔයගලන්ට. හෙලෝ 231ක් දරුවා උත්තරේට. ඔව් සර්. හරි. 231ක් ආව නම් හරි පුතේ. ඊළඟට අර්ධ වෘත්තාකාර කොටස් දෙක සඳහා ලා නිල් පාටින්ද කේන්ද්‍රික ඛණ්ඩ කොටස් සඳහා තද නිල් පාටින්ද සෑදීමට නිමාලි තීරණය කළාය. එක් සැරසිල්ලක් සඳහා අවශ්‍ය වන තද නිල් පාට රෙදිවල වර්ගඵලය ලා නිල් පාට රෙදිවල වර්ගඵලය අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියන්නලු. එතකොට අර්ධ වෘත්තාකාර කොටස් ලා නිල් පාට කේන්ද්‍රික ඛණ්ඩ තද නිල් පාට. එතකොට අහන්නේ තද නිල් පාට වර්ගඵලය හා ලා නිල් පාට වර්ගඵලය. එතකොට ඒක පටල ගන්න එපා හොඳේ. ඒ කියන්නේ තද නිල් දාන්නේ මොකටද? කේන්ද්‍රික ඛණ්ඩයට. අපෙන් අහන්නේ තද නිල් එකයි ලා නිල් එකයි හොඳේ. තද නිල් දාන්නේ කාටද? කේන්ද්‍රික ඛණ්ඩයට. එහෙනම් එයා 77යි නේද ආවේ? හෙලෝ ලා නිල් එකේ එන්නේ 154යි නේද? අනුපාතය එන්න ඕනේ 1ට 2යි. ඔහොමයි එන්න ඕනේ. එකට 2 ආව නම් ලකුණු 2යි. හරිද ළමයි? හෙලෝ හරිද පුතේ? ළමයි හරිද? ඊළඟට රෙදි පාට වර්ග දෙවර්ගයෙන් වර්ග මීටරය බැගින් මිලදීගත් නිමාලිට කැපිය හැකි ලා නිල් පාට කැබලි ගණන හා තද නිල් පාට කැබලි ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා සෑදිය හැකියයි සිටින මුළු සැරසිලි ගණන ලියන්න. කීයද දරුවෝ එන්නේ? හෙලෝ ළමයි ඒක ගන්නෙ කොහොමද? ලා නිල් පාට ගානයි තද නිල් පාට ගානයි කීයද? හෙලෝ
හරි. එතකොට වර්ග මීටරයට හෙව්වොත් මේ වගේනේ දරුවෝ. මෙතන සෙන්ටිමීටර නම් 100යි. වර්ග මීටරයක් අරන් තියෙන්නේ හොඳේ. මෙතන නම් සෙන්ටිමීටර 100යි. අනික් රෙදි කෑල්ල ගත්තොත් ඒකත් මීටරයයි. ඒ කියන්නේ සෙන්ටිමීටර 100යි. 100යි. පුතේ මේකේ අංශක 45ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩ කීයක් පුළුවන්ද? අරය 14ක් වෙන ඒවා. හෙලෝ ළමයි මේකේ අරය 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩ කීයක් පුළුවන් වෙයිද? දික් අතට ළමයි දික් අතට අරය 14 වෙනවා කීයක් පුළුවන්ද? හෙලෝ කීයද? 14 ඒවා 7ක් කීයද? 98යි නේ. හරි. එතකොට 7ක් පුළුවන් මේ පැත්තට. උස පැත්තට කීයක් පුළුවන්ද? ඒ වගේ කේන්ද්‍රික ඛණ්ඩ අපි ගත්තොත් අපිට කීයක් පුළුවන්ද? දැන් ඕනනම් අපිට පුළුවන් මේකේ ඔව් එහෙම ගත හැකි. කීයක් සාමාන්‍යයෙන් පුළුවන් වෙයිද? මම මේ දල වශයෙන් පෙන්නනවා නේද? මෙහෙම පුළුවන්නේ. මෙතන විතරක් සම්පූර්ණ කව කරන්නත් පුළුවන් අපිට. දැන් මේ ඇඳන් ගියොත් ඔහොම පුළුවන් හොඳේ. නේද දරුවෝ? හරිනේ. ඒතර මේ කොටසේ කොච්චරක් ආවරණය වෙනවද අපි? මේ වගේ ප්‍රමාණයක් ආවරණය වෙයි 14ක් වගේ. හරිද? වන මම පොඩි දෙයක් පෙන්නනවා ඔයගලන්ට. දැන් සාමාන්‍යයෙන් අපි වෘත්තයක් ගත්තොත් දැන් ඔය කේන්ද්‍රික ඛණ්ඩ තියෙන වෘත්තයක් ගත්තොත් පුතේ බලන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ අරය 14යි මේක 45යිනේ. එතකොට වෘත්තයක් කියන්නේ මේ වගේ කෑලි කීයද පුතේ? හෙලෝ 4ක් සර්. 4ක් නෙමෙයි. 4ක් වෙන්නේ අර්ධ වෘත්තයකට. කීයක් එනවද? 45 කෑලි 8ක් එනවා නේද? ඔව් වෘත්තයක් තුල මේ වගේ කොටස් 8ක් තියෙනවා. හැබැයි අපි අඩ කවයේ ගත්තොත් අර්ධ වෘත්තය ගත්තොත් ඒ වගේ කොටස් කීයක් තියෙන්නේ? ඒකේ විස්කම්භය 14 වෙන්නේ. ඒ වගේ කොටස් කීයද? කරයි 2යි තියෙන්නේ නේ. ඒ කියන්නේ 2යිනේ තියෙන්නේ. හරි. එතකොට අර 8 කෑලි දැන් මේ වෘත්තය ඇතුලේ 8 කෑලි කීයක් පුළුවන්ද? අපි හෙව්වනම් හරි එහෙම. හරිද? බලන්න මම දැන් මේක සුළු කරලා පෙන්නනවා ඔයගලන්ට. ඉක්මනින් මේක හොයත හැකි. ඔන්න මේකේ සෙන්ටිමීටර් 100යි අරය මේ සෝරි දිග වෙන්නේ. එතකොට 28ක් වෙන ඒවා කීයක් පුළුවන්ද? සම්පූර්ණ වෘත්ත. 28 වෘත්ත කීයක් පුළුවන්ද? විස්කම්භය 28ක් වෙන වෘත්ත කීයක් පුළුවන්ද මේකේ? 28 ඒවා පුළුවන් 3යිනේ. 3යිනේ පුළුවන්. හරි. අනිත් පැත්තටත් පුළුවන් 3යි මං හිතන්නේ. නේද? එහෙනම් ආසන්න වශයෙන් මේ රෙද්දකින් කීයක් අපත හැකිද? 3 වරක් 3 9යි. 9 වරක් 8. කෑලි කීයක් අපත හැකිද? හෙලෝ. වෘත 9ක් අපත හැකි. වෘත 9ක් කියන්නේ අර වගේ කෑලි නම් ගත්තොත් කීයක්ද? හෙලෝ. ඔව් කෑලි 72ක්. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අංශක 45 වෙච්ච කැබලි 72ක් කපන්න පුළුවන්. හරි. ඊළඟ එක. ඊගාව එක්කෙනාගේ විස්කම්භය තමයි 14 හොඳේ. ඒ වගේ වෘත්ත කීයක් අපත හැකිද? 14 ඒව ගත්තොත්.
ඉක්මනට කියන්න. 14 ඒවා ගත්තොත් අපිට කපත හැකි මේ පැත්තට කලින් අපි හෙව්වා 7ක් පුළුවන්. අනික් පැත්තට 7ක් පුළුවන්. ඒතර ඔක්කොම කීයද? 7 වරක් 7 49යි. එතකොට අර්ධ වෘත්ත කැබලි කීයක් කපන්න පුළුවන්ද? කීයක් පුළුවන්ද? 7 වරක් 7 49යි. 49 වරක් 2. ඒ කියන්නේ 9 වරක් 2 18න් 8යි එකක් ඉතුරුයි 9යි. කැබලි 98ක් පුළුවන්. ළමයින්ට පැහැදිලිද දන්නේ? හෙලෝ. ඊළඟට අහනවා කැබලි ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා සෑදිය හැකියි සිතන මුළු සැරසිලි ගණන සොයන්න. මුළු සැරසිලි ගණන කීයද ගත්තොත් මුළු සැරසිලි ගණන පුතා අනිවාර්යයෙන්ම දැන් කැබලි 72ක් මේකේ තිබුණාට අපිට මේ 72න් හදන්න බෑනේ. මේකේ 98ක් තියෙනවා. ඒතර මේකෙන් දෙකක් අනිවාර්යයි පහ හැම එකටම. කැබලි දෙක ගානේ ඕනේ. කැබලි දෙක ගානේ ගත්තොත් 49යි පුළුවන්. නේද? එතකොට මෙන්න මේ කැබලි ගාන අඩ කැබලි ගානෙන් භාගයක් තමයි පුළුවන් වෙන්නේ. ඒකට දෙකක් වැය වෙන හින්දා. එහෙනම් මුළු සැරසිලි ගණන වෙන්නේ කීයද? 49ක් දැම්මනම් හරි. ඔච්චරයි. ලකුණු දෙකයි. 10න් ලකුණු දාගන්න කීයද කියලා. තවත් ගැටලුවක් තියෙනම් අහන්න හොඳේ. හෙලෝ. කේන්ද්‍රික ඛණ්ඩ කැබලි 72යි. අර්ධ වෘත්තාකාර කැබලි 98යි. මුළු සැරසිලි ගණන ගත්තොත් 49යි. තේ වර්ග මීටරයක් කියන එක අපිට පුළුවන් වර්ග සෙන්ටිමීටර වලින් දැක්වුවොත් 100යි ගුණ කරලා ගන්න. ඒ කියන්නේ වර්ග මීටරයක් කියන්නේ පුතේ මීටරයක් දිග මීටරයක් පළල සමහතුරාශ්‍රයක්නේ. එතකොට මීටරයක් දිගයි මීටරයක් පළලයි. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. එතකොට 100 ගත්තාම හරි. එතකොට දරුවනේ වර්ග මීටරයක් කියන්නේ වර්ග සෙන්ටිමීටර 10000ක්. එතකොට කැබලි ගණන මේ ආකාරව අපිට හොයන්න පුළුවන්. ඒ කියන්නේ 10000 77න් බෙදුවොත් අපිට එනවා අපිට ලබා ගන්න පුළුවන් කොටස් ගණන. හැබැයි මේකෙදි අර සම්පූර්ණ වර්ගඵලයෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඒකට මේ අර ඉතුරු කොටස් ටික අපි ඉවතට යන කොටස් ටිකත් අමතක කරලා තමයි අපි අරන් තියෙන්නේ මේකෙදි. ඒතකොට අපිට ගන්න පුළුවන් සංඛ්‍යාව වෙන්නේ ඔන්න බලන්න 10000 අපි බෙදුවොතින් 77න් අපිට උත්තරේ එනවා 129.8ක්. ඒ කියන්නේ ආසන වශයෙන් කැබලි 129ක් අපිට කපා ගන්න පුළුවන්. එතකොට මේ ලානිල් සහ තදනිල් කියන වර්ග දෙකෙන්ම 129ක් අපිට කපා ගන්න පුළුවන් කොටස්. එතකොට 129ක් කපා ගන්න පුළුවන් වුණාට අපි ගත්තොත් ලානිල් කොටස් අපිට දෙකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අපිට හදන්න පුළුවන් පතුරම් සංඛ්‍යාව වෙන්නේ සැරසිලි සංඛ්‍යාව වෙන්නේ 129 දෙකෙන් බෙදුවහම එන අගය. ඒ කියන්නේ දරුවෝ 129 දෙකෙන් බෙදුවහම උත්තරේ එන්නේ 64.5ක්. ඒ කියන්නේ සැරසිලි 64ක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි. ඒකෙදි මේ අගේ හෙව්වට ලකුණු 2යි, මේ අගේ හෙව්වට 1යි, මේකේ හෙව්වට 1යි. ලෙසට ලකුණු දාගන්න පුළුවන්. මේ උත්තරේ මම විශේෂයෙන්ම කිව්වේ මේක තමයි මාකිස් ස්කීම් එකේ තිබ්බ උත්තරේ. ඒකයි මේක ඉදිරිපත් කළේ. මීට කලින් උත්තරේ තමයි මම ලකුණු දීපු උත්තරේ. මේකත් තියෙනවා නම් ලකුණු දාගත්තට වරදක් නැහැ. කමල් වාහන ආයනනය කරන ආයතනයකින් රුපියල් මිලියන 2ක කියන්නේ වටිනා වාහන ඇනයුම් කළේය. මෙම මුදල මූල්‍ය ආයතනයකින් මගින් ගෙවීමට කමල් තීරණය කළේය. තීරුබදු ප්‍රතිශතය වාහනේ වටිනාකමෙන් 35%ක් නම් වාහනය සඳහා ගෙවිය යුතු තීරුබදු මුදල. උත්තරේ මිලියන 2කට ගුණ කරනවා 135න්.
0.0.0.70. උත්තරයට ආවේ ඔකද දරු? රුපියල් 700,000යි. ලකුණු 2යි. තීරුබදු ගෙවූ පසු වාහනේ වටිනාකම තිබ්බේ මිලියන 2යි. දැන් 700,000ක් වැඩි වුණා. දැන් ඔන්න ඔක 2,700,000යි. ළමයි වැරදි නම් හදන්න කියන්න. වාහනේ වටිනාකමින් 30%ක් ගෙවූ කමල් ඉතිරිය ගෙවීමට මූල්‍යායතනය සමග එකඟතාවක් ඇති කර ගන්නා ලදී. මූල්‍යායතනය විසින් ගෙවීමට එකඟ වන මුදල කීයද අහනවා. කීයද දරු? ඕක ඔය කමල් ගෙවන ගාන හොයලා අඩු කරන්නත් පුළුවන්. නැත්තම් මෙහෙමත් පුළුවන්. වාහනේ වටිනාකමෙන් කමල් ගෙවන්නේ 30%යි. මූල්‍යායතනය ගෙවන්නේ කොච්චරද 100ට? හෙලෝ 70%යි. අපි මේ 27 ලක්ෂයෙන් 70%ක් හෙවුවනම් ඒත් හරි. එතකොට එන්නේ 27යි මූල්‍යායතනය ගෙවන පුතා 0.0.0.049යි 4ක් ඉතුරුයි 18යි. කීයද? මූල්‍යායතනය ගෙවනවා රුපියල් 18,90,000ක් නැත්තම් 1,890,000ක්. හරිද පුතේ? මේක උත්තරේට ආවේ ඔයගලන්ට ඔව් සර්. ලකුණු 2යි. හතරවෙනි කොටස ෆිනෑන්ස් සමාගම 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ මෙම මුදල කමල්ට ගෙවීමට එකඟ වන්නේ නම් අවුරුදු 2ක් අවසානයේ ණයෙන් නිදහස් වීමට කමල් ගෙවිය යුතු මුළු මුදල. ඒක හොයන්නේ මෙහෙමයි. 1,890,000 ගුණ කරනවා අවුරුදු 2ක්නේ. ඔන්නම් වසරක පොලිය හොයලා ඒක අර ගානට එකතු කරලා ආයිත් හොයන්න පුළුවන්. නැත්තම් කෙලින්ම 100ට 110 ගුණ කිරීම 100ට 110. කොහොම ගත්තා නම් හරි. කෙලින්ම උත්තරේ ලැබෙනවා. ගෙවන්න තියෙන ගාන. මම ගන්නම් මෙහෙම. මේ බිඳුවට බිඳුවක් කැපෙනවා. මේ බිඳුවට බිඳුවක් කැපෙනවා. මෙතන බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි. උත්තරේ එන්නේ පුතා 189.2 ගුණ කිරීම 11 වරක් 11. උත්තරේ කීයක් එනවද දරුවෝ? ගුණ කළාම එන්නේ ඉඩ මදි වෙයි මෙතනනේ. 189 121. 9යි 8යි 1යි බිඳුවයි 18න් 8යි එකක් ඉතුරුයි 17න් 7යි එකක් ඉතුරුයි 3යි 9යි 8යි 1යි 9යි 16න් 6 එකක් ඉතුරුයි 9යි 7යි 16යි 17යි 1යි 18න් 8යි එකක් ඉතුරුයි 4යි 12න් 2යි එකක් ඉතුරුයි 2යි 22යි 86යි 9යි බිඳු 2. පුතේ මේක උත්තරේට ආවේ 2,286,900යිද? ඔව් සර්. හරි. අවසාන උත්තරේ එන්න ඕනේ රුපියල් 2,286,900යි. ඔන්න ඔය ගාන තමයි මූල්‍ය ආයතනයේ අවසාන වශයෙන් එයා ගෙවන්න ඕනේ ගාන. හරි. ඒකේ කෙලිම මේ උත්තරේ දැම්ම ලකුණු 5ම හම්බ වෙනවා. නැත්තම් වසරක ගාන හෙව්වට 1යි. එහෙම දෙන්නේ හොඳයි. වසරක පොලිය හෙව්වට 1යි. මුළු මුදල හෙව්වට 1යි. ඒකෙන් පොලිය හෙව්වට 1යි. අවසාන උත්තරේට 2යි. හරි.
සමගි බැංකුවේ ලිපිකරුවන් බඳවා ගැනීමේදී ලිඛිත පරීක්ෂණයෙන් සමත් වන්නන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ. එම පරීක්ෂණ දෙකෙන්ම සමත් වන්නන් සමගි බැංකුවේ ලිපිකරුවන් ලෙස බඳවා ගනු ලැබේ. ලිඛිත පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාවය 5න් 2කි. ඉහත තොරතුරු දැක්වීම සඳහා අසම්පූර්ණ රුක්සටහනක් 5ක් දක්වා ඇත. එහි හිස්තැන් සම්පූර්ණ කරන්න. දැන් පුතේ අසමත් වීමේ හැකියාව 5න් 2යි. එහෙනම් පුතේ සමත් වීමේ හැකියාව කීයද? හෙලෝ 3යි සර්. 5න් 3යි. රයිට්. එතකොට මේ හිස්තැන් පිරෙව්වට ලකුණු දෙකක් දෙනවා. හොඳයි. ඊළඟට ලිඛිත පරීක්ෂණයෙන් සමත් වන සිසුන් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමේ හැකියාව සම්භාවිතාව 3න් 1කි. ලිඛිත පරීක්ෂණයෙන් සමත් අයෙකු සම්මුඛ පරීක්ෂණයෙන් සමත් හෝ අසමත් වීම දැක්වීම සඳහා රුක්සටහන දීර්ඝ කරන්න. දැන් පුතා අපි අසමත් වෙච්ච අයට සම්මුඛ පරීක්ෂණ තියන්නේ නැහැ නේ පුතා. එහෙනම් මේකේ අත්ත මේ අත විතරයි එන්නේ. හොඳේ. සමත් අයට විතරයි සම්මුඛ පරීක්ෂණය තියන්නේ. හරි. එතකොට සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමේ හැකියාව 3න් 1යි. මේක 3න් 2යි. ලකුණු 2යි. ඊට පස්සේ අහනවා ඒ අනුව ලිඛිත පරීක්ෂණයෙන් සමත් අයෙකු සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී ඉහත බැංකුවේ ලිපිකරු තනතුරක් සඳහා සුදුස්සෙකු වීමේ සම්භාවිතාව සොයන්න කියලා. කීයද? මේ තියෙන්නේ. සමත්. ඒ කියන්නේ 5න් 3 ගුණ කිරීම 3න් 1. හරිද දරුවනේ? උත්තරේ වෙන්නේ කීයද? 15න් 3. එහෙම නැත්නම් 5න් 1. ළමයි හරිද ඒක? හෙලෝ. හරි සර්. ඊළඟට ඉහත තොරතුරු වලට ගැලපෙන වෙන් රූප සටහන් දෙන ලද කොටුව තුල අඳින්න කියලා තියෙනවා. පොදු අයත් ඉන්නවනේ. A මේක B මේක සර්වත්‍රය. ඒ වල ඉන්නවා 1 2 නෑ 2 මේකේ ඉන්නේ 1 3 5 7යි 9යි තියෙනවා. B වල ඉන්නවා 2 4 3 5 ඇතුළේනේ. හරි. එක එළියේ ඉන්නවා 2 නෑ 3 4 5 6 මෙතන ඉන්නේ. 7 ඇතුලේ 8 9 ඇතුලේ 10. ඔච්චරද දරු? බලන්න මම ලියපු ඉලක්කමක් මාරු වුණාද කියලා බලන්න හොඳේ. හරිද දරුවනේ? ලිව්වා හරිද? ළමයි ඒ ටික ලිව්වා හරිනම් ලකුණු දෙකක් දෙන්න. අහන්නේ A මේලය B වල සම්පූර්ණකයේ අනුපූරකය. එතකොට A මේලය B කිව්වොත් පුතා මේ ඇතුළේ ටිකනේ. A මේලය B වල අනුපූරකය කියන්නේ පුතේ අපිට ලියන්න වෙන්නේ මෙන්න මේ අගයන් ටික. 6 8 10 ලිව්වද? හෙලෝ. ඊළඟට A dash ඡේදනය B කියන්නේ පුතා A dash ඡේදනය B කියන්නේ දරුවෝ A ට අයත් නොවන B ට අයත්. ඒකේ අගයන් ටික ලිව්වොත් ලියන්න වෙන්නේ 2 4 විතරයි. එහෙනම් ඕගොල්ලෝ අඳුරු කරලා තියෙන මෙන්න මේ ප්‍රදේශය. එච්චරයි. ඒක පාට කළාට එකයි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. හරිද?
ඊළඟට පුතේ හරිද? හරි සර්. බලන්න පස්වෙනි ගාන සුජානි උසස් පෙළ අංශයේ ශිෂ්‍යාවකි. ඇය තමා දවසේ පැය 24 කාලය ගත කරන ආකාරය වට ප්‍රස්ථාරයකට නැගුවාය. හරි. ඇය පාඩම් කිරීම සඳහා වෙන් කර ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ විශාලත්වය. මේක x කියලා දාගමුකෝ. එතකොට ඊ පාටින් දැම්මහම දීපු එකක් වගේ. අපි x කියලා දාගමු ඒක. x හොයමු. x එකතු කිරීම 80යි 55යි 75යි 90යි 360යි. 80යි 90යි කියන්නේ පුතා 170යි. මෙතන 75යි 55යි කියන්නේ 130යි. 130යි 300 දෙන්නේ උත්තරේ. හෙලෝ 300ක් එනවද දරු? ඔව් සර්. ඔව් x කියන්නේ අංශක 360න් 300ක් ගියාම අංශක 60යිද? සර්. අංශක දෙකයි. ඊට පස්සේ පාසල් අධ්‍යයන කාලය පැය කීයද අහනවා. පාසල් අධ්‍යයන කාලය 4න් එකක්නේ. එතකොට පැය 24න් 4න් එකක්. කොච්චරද? පැය 6ක්නේ. පැය 6යි ලකුණු 2යි. දවසකට නිින්ද හා විවේකයේ සඳහා ගත කරන කාලය වට ප්‍රස්ථාරයෙන් කවර ප්‍රතිශතයක්ද? පුතේ නිින්ද හා විවේකය 360න් 80ක් නේ. 100න් ගුණ කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 4 වරක් 2යි 4 වරක් 9යි 100යි. උත්තරේ එන්නේ 200 බෙදීම 9. ඕගලන්ට තායි මේක දන්නේ. 22යි 9න් දෙකක් දෙන්නේ. හෙලෝ. එහෙම ගන්න උත්තරේට ආවේ. ඔව් සර්. හරි. ඒ කියන්නේ 22.2 දෙකක් වගේ. දශම වලින් තිබ්බත් කමක් නැහැ උත්තරේ. සතියකට අවම් වශයෙන් පැය 25ක කාලයක්වත් පාඩම් කළ යුතු බව සුජානගේ පන්ති භාර ගුරුතුමි පැවසුවාය. සුජානිට එම ඉලක්කය සපුරාගත හැකිද? කීයදරු? පාඩම් කරන්නේ 100 අංශක 60යි. පුතේ දිනකට දැන් මේ තියෙන දිනකටනේ. දිනකට පාඩම් කිරීම කොච්චරද දන්නේ? එයා පාඩම් කරනවා 360න් අංශක 60ක්. ඒ කියන්නේ 6න් එකක් පාඩම් කරනවා. එහෙනම් කාලය කීයක් එනවද? පැය 4. ඔව් 4න් එකයි පැය 4යි. එහෙනම් සතියකට සතියකට 4 වරක් 7 පැය 28යි. හරිද? එතකොට පැය 28 විශාලයි පැය 25. එහෙනම් මොකද්ද? සුජානිට ඉලක්කය සපුරාගත ඔව් දවසකට පැය 6ක්ද පාඩම් කරන්නේ. පැය 4යි පුතේ. දවසකට පැය 4යි. ඇයි පාඩම් කරන්නේ අංශක 60යිනේ? මේක අංශක 60ක් නේ අපිට ආවේ. ඒ කියන්නේ 6න් එකයිනේ. 6න් එකක් පාඩම් කරනවා. 6න් එකක් කියන්නේ 4යිනේ. මෙතන 6න් එක හොඳේ. හරිනේ පුතේ. දැන් හරිද දුව? හෙලෝ. හරි සර්. මම මෙතන වැරදිලා මට මේ 4 නේ දාලා තියෙන එක. එතන 6න් එක එනවා.
හරි. ඉලක්කය සපුරාගත හැක. මෙහෙම ලිව්වනම් හරි. ඒකි පුතා මේ පැය 4 හෙව්වට 2යි මේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් කියලා අසමානතා ඇසුරෙන් පෙන්වුවට 2යි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. දැන් දරුවනේ ලකුණු 100න් දාගන්න ඕගොල්ලෝ කීයක් ලබා ගත්තද කියලා අපි එන සතියේ බ්‍රහස්පතින්දා අර ප්‍රශ්න දෙකක් කරනවා විභාගයේ දෙවන කොටස හොඳයි. සෙකන්ඩ් පේපරේ. හරි. එහෙනම් දරුවනේ හැමෝටම බුදු සරණයි ආයුබෝවන්.